හරි හොඳයි ආයුබෝවන්. ආයුබෝවන්. හරි. ඔන්න අපි අද මුණ ගැහෙන්නේ අලුත් පාඩමක් සාකච්ඡා කරන්න. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් පාඩම් කොටස භාග කියන කොටස. භාගෙට ඉගෙන ගත්තා හන්දා තමයි හුඟ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එහෙනම් අපි අද කතා කරන්නේ භාග කියන කොටස කුඩා පන්ති වල ඉඳන් 6 වසරේ ඉඳන් අපි ඉගෙන ගත්තේවා අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද භාගවල කතා කරන්නේ එකතු කිරීම සහ අඩු කිරීම පමණයි. මොකද අපිට භාග ගැන කතා කරද්දී වැඩි කරන්න බෙදන්න උගා ලොකු විශේෂපතයක් මේ භාග තියෙන එක. නමුත් අපි අර මූලික අධීරය හන්දා එකතු කරන්න සහ අඩු කරන්න අපි ඉගෙන ගන්නවා. හොඳයි. එහෙනම් අපි බලමු භාගයක් කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා භාගයක් කියන්නේ මොකක්ද අපි හඳුනාගත්තේ. භාගයක් කියලා කියන්නේ අපි සාමාන්‍ය සංඛ්‍යාවක් ලියද්දී ඔන්න ලියනවා 3. ඉරි කෑල්ලක් ගහලා තවත් සංඛ්‍යාවක් තියෙනවා. මෙන්න මේ විදිහට ලියනවා. ඔකට දැකලා ඉතින් මේවා අර ගෙවල් වල ඇඩ්‍රස් ලියද්දී නේද? ලිපිනේ ලියද්දී මෙන්න මේ විදිහට දානවා. 4න් 3 වරි 50 අංක එහෙම ලියද්දී මේ විදිහට දානවා. 4න් 3 කියලා කියනවා. එහෙනම් මෙන්න මේ ඉරි කෑල්ල උඩින් තියෙන සංඛ්‍යාවට අපි නමක් කියනවා මොකක්ද? ලවය කියලා. ඉරි කෑල්ලට යටින් තියෙන සංඛ්‍යාවට කියනවා මොකද්ද? හරය කියලා. එහෙනම් හරයක් සහ ලවයකින් යුතු සංඛ්‍යාවලට කියනවා අපි භාග සංඛ්‍යා කියලා. එහෙනම් භාග සංඛ්‍යාවක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ලවයක් තියෙන්න ඕන, හරයක් තියෙන්න ඕන. හරයක් සහ ලවයක් තියෙනවා නම් අපි ඒකට කියනවා භාග කියලා. පැහැදිලිද? භාග සංඛ්‍යාව. මේක කියන්නේ කොහොමද? 4න් 3. සමහරක් අය මේකට 3 බෙදීම 4ක් කියනවා. එහෙනම් අපි සාමාන්‍ය කියන්නේ 4න් 3. දැන් ඒ වගේම අපි කුඩා පන්ති වල 6 වසරේ ඉගෙන ගත්තා. අපි භාග කියන එක 6 වසරේ ඉඳන් නෙවෙයි කුඩා පන්ති වල ඉඳන් 4 වසර 5 වසරේ ඉඳන් ඉගෙන ගන්නවා. ඒ අත්දැකීම තියෙනවා. එහෙනම් අපි 6 වසරේ දැනුමට ගියොත් මට කියන්න අපි විශේෂයෙන්ම මම භාග ටිකක් ලියනවා. භාග ටිකක් ලියනවා කියන්නේ බලන්න මම මේ ලියන භාගවල තියෙන විශේෂත්වය. මම ඔන්න භාග ටිකක් ලියනවා. මේවා භාග නේද? ඇයි භාග වෙන්නේ? ලවයක් තියෙනවා, හරයක් තියෙනවා. භාග නේද? හරි. මට කියන්න මේ තියෙන මම භාග කීපයක් ලිව්වා. මේ ලිව්ව භාගවල තියෙන විශේෂත්වය මොකක්ද? මේ ලිව්ව භාගවල තියෙන විශේෂත්වය මොකද්ද? ලවයක් තියෙනවා, හරයක් තියෙනවා. හැබැයි හැම විටම ලවයේ එක වෙලා නේද? ලවයගේ එක වෙලා හරය වෙනස් වෙලා. ලවයගේ එකම අගයක් ගන්නවා නම් ලවයගේ එක වෙනවා නම් ලවයගේ විශේෂයෙන්ම එක වෙනවා නම් අපි ඒ වගේ භාගවලට විශේෂ නමක් කියනවා මොනවද? ඒකක භාග. අපි මේ වගේ භාගවලට කියනවා ඒකක භාග. එහෙනම් භාග වර්ග ගැනයි අපි මේ කතා කරන්නේ දැන්. භාගයක් කියන්නේ ලවයක් සහ හරයක් තියෙනවා. එහෙනම් ලවයක් සහ හරයක් තියෙනවා අපි වර්ග කරනවා. පළවෙනි එක තමයි ඒකක භාග කියන එක අපි දැනගන්න ඕනේ. එහෙනම් ඒකක භාගයක් කියන්නේ මොකද්ද? ලවයගේ හැම විටම එක වෙනවා නම් ඒ වගේ භාගවලට කියනවා මොනවද? ඒකක භාග. පැහැදිලිද? මෙන්න මේ කතා කරන්න වෙනවා 10 වසරේ පොතේ අපිට තියෙනවා මේවා ගණන් හදන්න. හරි. හොඳයි. මම තව භාග ටිකක් ලියනවා. මට කියන්න මම මේ ලියන තියෙන භාගවල තියෙන විශේෂත්වය මොකක්ද? භාග කීපයක් ලිව්වා. මේ තියෙන භාගවල තියෙන විශේෂත්වය මොකක්ද? මොකද්ද මේ තියෙන භාගවල විශේෂත්වය? ලවයට වඩා හරය විශාලයි නේද? එහෙම නැත්නම් හරයට වඩා ලවය කුඩයි නේද? මේ හැම එකක්ම හරයට වඩා ලවය කුඩයි. හරයට වඩා ලවය කුඩයි. හරයට වඩා ලවය කුඩයි. හරයට වඩා ලවය කුඩා වන භාගවලට විශේෂ නමක් ඉගෙන ගත්තා. ඒක දන්නවා අපි මොකද්ද? නියම භාග. නියම භාග. අපි ඕකට කියනවා තත්ත්‍ය භාග කියලාත් සඳහන් කරනවා. තත්ත්‍ය භාග. එහෙනම් හරයට වඩා ලවය කුඩයි නම් ඒ වගේ භාගවලට අපි කියනවා නියම භාග හෙවත් තත්ත්‍ය භාග. හරි. මම තව භාග ටිකක් ලියන්න. බලන්න මම භාග කීපයක් ලිව්වා. මේ භාගවල තියෙන විශේෂත්වය මොකක්ද? හරයට වඩා ලවයේ විශාලයි. හරයට වඩා ලවයේ විශාලයි. හරයට වඩා ලවයේ විශාලයි. හරයට වඩා ලවයේ විශාලයි. හරයේ අගේම ලවයේ අගේම වෙනවා. හරයේ අගේ ලවයේ අගේ වෙනවා. හරයට වඩා ලවයේ විශාල නම් හෝ සමාන නම්
හරයට වඩා ලවයාගේ විශාල නම් හෝ සමාන නම් ඒ වගේ භාගවලට විශේෂ නමක් කියනවා මොනවද? මොනවද භාග කියන්නේ? විෂම භාග කියලා කියනවා. මොන භාග කියලා කියනවද? විෂම භාග කියලා කියනවා. හරිද? විෂම භාග කියනවා. හරයට වඩා ලවයේ විශාල නම් ඒ වගේ භාග වලට කියනවා විෂම භාග කියලා. ඔන්න දැන් භාග වර්ග තුනයි. ඒකක භාග, නියම භාග, විෂම භාග. තව භාගයක්. බලන්න මම මේ තියෙන භාග වල බලන්න මේක අපි කියන්නේ 1යි 3න් 2 5යි 2න් 1 6යි 5න් 4 3යි 5න් 2 මෙන්න මෙතන ඉස්සරහින් ඇවිල්ලා තියෙන්නේ පූර්ණ සංඛ්‍යාව. මෙතන භාග සංඛ්‍යාව. පූර්ණ සංඛ්‍යාවකී භාග සංඛ්‍යාවකී තියෙනවා. එතකොට මේ පූර්ණ සංඛ්‍යාව ලියදී අනිවාර්යයෙන්ම ඉරි කෑල්ලට කෙලින් ලියන්න ඕනේ. 1යි 3න් 2 සමහරක් ළමයි වැරදි විදිහට ලියනවා මෙහෙම උඩින් ලියනවා. 2 ගාවට වැරදි. සමහරක් කටේ 3 ගාව ලියනවා වැරදි. එහෙනම් අනිවාර්යයෙන්ම එක ලියද්දි සඳහන් කරද්දී අනිවාර්යයෙන්ම මේ ඉරි කෑල්ල මැදින් දාන්න ඕනේ. එහෙනම් පූර්ණ සංඛ්‍යාවකී භාග සංඛ්‍යාවකී තියෙනවා නම් ඒ වගේ භාගවලට විශේෂ නමක් කියනවා මොනවද? මිශ්‍ර භාග කියලා කියනවා. අන්න ඒ වගේ වට නමක් කියනවා මොනවද? මිශ්‍ර භාග කියලා. ඔන්න භාග වර්ග 4ක් කතා කරා. මිශ්‍ර භාග. ඒකක භාග, නියම භාග, විෂම භාග, මිශ්‍ර භාග. හරි. තව එකක් අපි ඉගෙන ගත්තා තුල්්‍ය භාග කියලා එකක් නම. මතකද තුල්්‍ය භාග? අපි මේක 6 වසරේත් ඉගෙන ගත්තා. තුල්්‍ය භාග කියලා කිව්වේ මොනවද? අගය සමාන වන භාග වලට තමයි කිව්වේ තුල්්‍ය භාග කියලා. ඔන්න අගේ සමාන වන භාග. දැන් අපි කියනවා මෙහෙම 4න් 3ට තුල්්‍ය භාග දෙකක් ලියන්න කියලා කියනවා. දැන් එහෙනම් අගේ සමාන වන භාග නම් ඔන්න දැන් අපි චක් කරේ. අපි දන්නවා අපිට ලේසි දෙවරක් චක් කරේනේ. මේ හරයයි ලවයයි එකම ගුණාකාරයෙන් අපි වැඩි කරනවා. එතකොට මට කියන 3 කියන එක දෙකෙන් වැඩි වුණොත් කීයද? හරයයි ලවයයි දෙකම එකම ගුණාකාරය. දෙවරක් 3 කීයද? 6යි. දෙවරක් 4 කීයද? 8යි. උන් එකම චක්‍රයෙන් වැඩි කරා. එහෙනම් 4න් 3ට තුල්්‍ය භාගයක් තමයි 8න් 6. 4න් 3 දශම කරොත් ඒ උත්තරේමයි 8න් 6 දශමයක් කරොත් දෙක සමානයි යගේ. හරි. තව එකක් අපි ලිව්වොත් ඕනනම් අපිට කැමති නම් ලේසි නම් පස්වරක් චක්‍රයෙන් ගුණ කරන්න පුළුවන්. ඒ හරේ ලවේ දෙකම පස්වරක් චක්‍රයෙන් ගුණ කරොත් පස්වරක් 3 15යි පස්වරක් 4 20යි 20න් 15. එහෙනම් යම්කිසි භාග සංඛ්‍යාවක් එකම සංඛ්‍යාවකින් ගුණ කරලා අපිට තුල්්‍ය භාග හදාගන්න පුළුවන්. එකම සංඛ්‍යාවකින් ගුණ කරලා විතරක් නෙවෙයි එකම සංඛ්‍යාවකින් බෙදලා හදාගන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට 20න් 15. 20න් 15 කියන එක එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්. මේ 20යි 15යි කියන දෙකම අපිට බෙදන්න පුළුවන් පස්වරක් චක්‍රයෙන්නේ. 15ත් පස්වරක් චක්‍රයෙන් බෙදනවා 20ත් පස්වරක් චක්‍රයෙන් බෙදනවා. එතකොට පස්වරක් චක්‍රයෙන් බෙදුවොත් 15ට 5ව 3යි 20ට 5ව 4යි 4න් 3යි. එහෙනම් 20න් 15ට තුල්්‍ය භාගයක් තමයි 4න් 3. තුල්්‍ය භාග කියන්නේ අගේ සමාන වන භාග. එකම සංඛ්‍යාවෙන් හරය සහ ලවයේ ගුණ කරලා හරි බෙදලා හරි අපිට තුල්්‍ය භාග හදාගන්න පුළුවන්. ඔන්න නැවත කතාව. අපි කිව්වා කතා කරා භාගයක් කියන්නේ මොකක්ද කියලා. භාගයක් කිව්වේ මොකද්ද? ලවයක් සහ හරයක් තියෙනවා නම් අපි ඒවට කිව්වා භාග සංඛ්‍යා. ඊළඟට අපි සාකච්ඡා කරා භාග සංඛ්‍යා වර්ග, භාග වර්ග. පළවෙනි එක තමයි ඒකක භාග. ඒකක භාග කියලා කිව්වේ මොකද්ද? ලවයගේ එක වෙනවා නම් ඒ වගේ භාග වලට කිව්වා ඒකක භාග. එතකොට නියම භාග කියලා කිව්වා හරයට වඩා ලවයේ කුඩායි නම් ඒ වගේ වට කිව්වා නියම භාග. විෂම භාග කිව්වා හරයට වඩා ලවයගේ විශාල නම් හෝ සමාන නම් ඒවට කිව්වා විෂම භාග කියලා. මිශ්‍ර භාග කිව්වේ පූර්ණ සංඛ්‍යාවක් සහ භාග සංඛ්‍යාවක් තියෙන භාග වලට අපි කිව්වා මිශ්‍ර භාග කියලා. ඊට පස්සේ අගේ සමාන වන භාග වලට අපි කිව්වා තුල්්‍ය භාග. හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් ගුණ කරලා හරි එකම සංඛ්‍යාවකින් බෙදලා හරි තුල්්‍ය භාග හදාගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි භාග වර්ග ගැන සාකච්ඡා කරමු. අපි කතා කරමු භාග සංසන්දනය කිරීම. භාග සංසන්දනය කිරීම. සංසන්දනය කරනවා, කම්පෙයා කරනවා. දැන් උදාහරණයක් විදිහට 3යි 5යි කියන එක සංසන්දනය කරොත් අපිට පේනවා 3ට වඩා 5 විශාලයි කියලා තේරෙනව නේද? 3ට වඩා 5 විශාලයි. අපි දන්නවා ඒක. එහෙනම් විශාලයි කියලා කියන ඔන්නෝම අපි
සංකේතයක් දෙන්න. මතකද? දැන් ඍණ 3යි ඍණ 5යි ගත්තොත් එහෙම ඍණ 3යි ඍණ 5යි ගත්තොත් එහෙම මේ දෙන්න සංසන්දනය කරොත් ඍණ 3ද විශාල ඍණ 5ද විශාල? ඍණ 3 විශාලයි. එහෙනම් ඔන්න ඍණ 3 විශාලයි කියලා අපි ඕක දැම්මා. ඒක සාමාන්‍ය සංඛ්‍යා සංසන්දනය කරන්න ලේසි. හරි. එහෙනම් දැන් ඇයි මේ ඍණ 3 විශාලයි කියලා අපි සලකන්නේ? අපි ඉගෙන ගත්ත මතකද සංඛ්‍යා රේඛාව ඉගෙන ගත්ත කලින් දවසේ බිඳුව මේ පැත්ත ධන සංඛ්‍යා මේ පැත්ත ධන සංඛ්‍යා කියලා ඉගෙන ගත්තා. මේ පැත්ත සංඛ්‍යා ඍණ සංඛ්‍යා කියලා ඉගෙන ගත්තා. මතකද? ඍණ 3. දැන් මේක සංඛ්‍යා රේඛාව. සංඛ්‍යා රේඛාවේ වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට යද්දී සංඛ්‍යා විශාල වෙනවා. එහෙනම් ඍණ 3ට වඩා ඍණ 2 විශාලයි. ඍණ 2ට වඩා ඍණ 1 විශාලයි. ඍණ 1ට වඩා බිඳුව විශාලයි. එයි වමේ ඉඳන් දකුණට යද්දී සංඛ්‍යා විශාලයි. දැන් ඍණ 5 තියෙන මේ පැත්ත, ඍණ 3 තියෙන එහා පැත්තේ දකුණු අත පැත්තේ. එහෙනම් ඍණ 5ට වඩා ඍණ 3 විශාලයි. එහෙනම් මට කියන්න ඍණ 100ද විශාල බිඳුවද විශාල? ඔව් ඍණ 100 තියෙන්නේ මේ පැත්තේ, බිඳුව තියෙන්නේ මැද. එහෙනම් බිඳුව විශාලයි. අපි කිව්වා ඍණ කියන්නේ වමට යන්නේ, ධන කියන්නේ දකුණට යනවා කියලා කලින් සාකච්ඡා කරා. එතකොට එහෙනම් මෙතනදී අපි දැනගන්න ඕන සංඛ්‍යා රේඛාව වමේ ඉඳන් දකුණට යද්දී සංඛ්‍යා විශාල වෙනවා. පැහැදිලිද? එහෙනම් ඍණ 3ද විශාල ධන 3ද? ඍණ 3ද විශාල ධන 3ද විශාල? ධන 3. ඍණ 100ද විශාල ඍණ 1000ද? ඍණ 100. ඍණ 100ද විශාල ඍණ 1ද? ඍණ 100ද විශාල ධන 1ද? ආන්න පැහැදිලි. ධන 1 විශාලයි. හරි. හොඳයි. එහෙනම් ඒ දැනුම තියෙනවා. දැන් අපි බලමු එහෙනම් මෙතන. මට කියන්න 5න් 2යි 6න් 5යි. ඔය දෙක සංසන්දනය කරොත් කවුද විශාල? ඔය දෙක සංසන්දනය කරොත් කවුද විශාල? 5න් 2ද විශාල 6න් 5ද විශාල? 5න් 2ද විශාල 6න් 5ද විශාල. අපි මේක හදන්නේ කොහොමද? දැන් මේ දෙන්නගේ අපි ඊට කලින් මේ උදාහරණය ගමුකෝ. 4න් 3යි 4න් 1යි. ඔන්න ඔය උදාහරණය ගමු. එහෙනම් මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? හරය සමානයි නේද? හරය සමානයි ලවය වෙනස්. එහෙනම් මේ දෙන්නගේ හරය සමාන වෙලා තියෙනවා නම් 4න් 3ද විශාල 4න් 1ද? කේක් ගෙඩියක් තියෙනවා. 4කට කපලා කොටස් 3ක් දෙනවා. ඒ කේක් ගෙඩියම 4ට කපලා කොටස් 1ක් දෙනවා. එහෙනම් කොටස් 3ක් හම්බෙන එක්කනද වැඩියෙන් හම්බෙලා තියෙන එක කොටසක් හම්බුනේ නැහැ. කොටස් 3ක් හම්බුනේ එක්කනද. එහෙනම් 4න් 3 විශාලයි. පැහැදිලිද? ඇයි? 4න් 1ට වඩා 4න් 3 විශාලයි. නේ? 4න් 1ට වඩා 4න් 3 විශාලයි. මේක සමාන වුණාම තමයි අපිට එකපාර ගන්න පුළුවන්. හැබැයි තියෙන මෙතන විශේෂත්වය හරය වෙනස්. නේ? හරය 5 වෙලා හරය 6 වෙලා. දැන් තව එකක් අපි 7න් 1යි 7න් 8යි ගත්තොත් ඒත් මෙතන හරය සමානයිනේ. එහෙනම් 7න් 1ක් හම්බෙන එක්කනද වැඩියෙන් හම්බෙන්නේ 7න් 8ක් හම්බෙන එක්කනද? 7න් 8ක් හම්බෙන එක්කනට වැඩියෙන් හම්බෙනවා. හරි ලේසි හරය සමාන වුණොත් ලේසි සංසන්දනය කරන්න. හැබැයි මේ බලන්න හරය අසමාන වුණොත් අපි ඕක ඉගෙන ගත්ත කෙටි ක්‍රමයක්. 5න් 2යි 6න් 5යි විශාල කවුද කියලා බලද්දී අපි කිව්වා අපට හරස් ගුණිතේ හරහට ගුණ කරන්න බලන්න කියලා. මෙහෙම. දැන් 6 තියෙනවා මෙතන 2 තියෙනවා. 6 2කින් ගුණ කරොත් බලන්න 12යි. 5 5න් ගුණ කරොත් 25යි. දැන් මෙතන ගුණ කරොත් 12, මෙතන ගුණ කරොත් 25. එහෙනම් 12ට වඩා 25 විශාලයි. ඒ නිසා අපි සලකනවා 6න් 5 විශාලයි කියලා. පැහැදිලිද? තවත් එකක්. 7න් 3යි 8න් 1යි. ඔය භාග දෙක සංසන්දනය කරද්දී කවුද විශාල? දැන් එහෙනම් හරහට ගුණ කරන්ද 8 වරක් 3 24යි. 7 වරක් 1 7යි. 7ද විශාල 24ද විශාල 24. ඒ නිසා වුණ පැහැදිලිද? තවත් එකක්. 4න් 3යි 20න් 15යි. එහෙනම් මොකද කරන්නේ? හරහට ගුණ කරමු. 20 3 60යි. 4 15 60යි. එහෙනම් දෙකම එකගේ නිසා මේ දෙක සමානයි. සමානයි කියන්නේ ඇත්තට මේ තුල්්‍ය භාග දෙකක් මේ ලියලා තියෙන්නේ. නේද? අගේ සමානයි මේ දෙන සමානයි. ඔන්න 4න් 3ට 20න් 15 සමානයි. පැහැදිලිද? සංසන්දනය කරන්නේ තව එකක්. 1යි 3න් 2 අපි මේ 11 අවසරේම නෙවෙයි කරගන්නේ මූලික කොටස්.
1යි 3න් 2යි 1යි 5න් 1යි. ඔන්න දැන් බලන්න මිශ්‍ර සංඛ්‍යා දෙකක්. මෙතනත් 1 මෙතනත් 1. මෙතන 3 මෙතන 5. අපි ඊට වඩා ලේසි එකක් ගමු 1යි 5න් 1යි 1යි 5න් 2යි. දැන් ඒක ගත්තාම 1 1 වෙලා මෙතන හරය 5 5 වෙලා හරය සමාන වෙලා ලවය විතරයි වෙනස්. එහෙනම් මට කියන්නේ මේක දිහා 1යි 5න් 1ද විශාල 1යි 5න් 2ද 1යි 5න් 2 විශාල. එයි මේ බලන්න මේවා සමාන වෙලා හැබැයි මෙතන 2 තියෙනවා. එකට වඩා 2 විශාලයි. දැන් මෙතනදී එහෙම තීරණය කරන්න බෑ. හරය අසමානයි. එතකොට මොකද කරන්නේ අපි මේක? අපි මේක ටිකක් සුළු කරමු. මේ මිශ්‍ර සංඛ්‍යාව දැන් අපි ඉගෙන ගන්න වෙනවා. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන විදිය. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන විදිය අපි දැනගන්න ඕනේ. හොඳයි. එහෙනම් මේ ගාන හදන්න අපි මෙන්න මේ දැනුම තියෙන්න ඕන. විශේෂයෙන් මම මේක මකන්නම්. අපි දැන් දැනගන්න ඕන මේ කොටස යටතේ මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කිරීම. ඔන්න විශේෂ කොටසක් අපි මේක කුඩා පන්ති වල ඉන්න කට්ටිය දන්නවා මේ ගණිතයේ හදාරන අය දන්නවා මේක. මිශ්‍ර සංඛ්‍යාවක් කොහොමද විෂම භාගයක් කරන්නේ? මේක කිසිම ගණිතය ගැන දැනුමක් නැති අයට තමයි මේක වැදගත් වෙන්නේ. හරි. මිශ්‍ර සංඛ්‍යා කියන්නේ අපි කිව්වා පූර්ණ සංඛ්‍යාවකුයි භාග සංඛ්‍යාවකුයි තියෙන ඒවා මිශ්‍ර සංඛ්‍යා. මේ මම මේ ලියලා තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යා. පැහැදිලිද? මිශ්‍ර සංඛ්‍යා පූර්ණ සංඛ්‍යාවකුයි භාග සංඛ්‍යාවකුයි. මේක විෂම භාගයක් කරන්නේ කොහොමද? අපි මේක කෙටි ක්‍රමයක් කරනවා නම් මෙතන මේ 1 මේ හරයේ තියෙන 3 ලවයේ තියෙන 2. ඉරි කෑල්ල ගහලා හරයේ තියෙන 3 ලියනවා මේ කෙටි ක්‍රමය. හරයේ තියෙන 3 ලියනවා. ඊළඟට කරන්නේ මේ හරයේ තියෙන සංඛ්‍යාවයි පූර්ණ සංඛ්‍යාවයි ගුණ කරනවා. 3 වරක් 1 3යි. ඒ ගුණ කරලා ඒ පිළිතුරට ලවයේ තියනාගේ එකතු කරනවා. 3 වරක් 1 3යි ලවයාගේ 2යි 3ට 2ක් එකතු කරලා 5යි කියලා ඒ යගේ ලවයේ ලියනවා. 3න් 5යි. ඔන්න බලන්න හරයට වඩා ලවයේ විශාල වුණා විෂම භාගය 3න් 5යි. එහෙනම් අපි මේ විදිහට මේ ගානත් හදමු. 1යි 5න් 1 ගත්තොත් හරයේ තියෙන්නේ 5යි. ඉරි කෑල්ල ගෙවුවා 5 දැම්මා. දැන් හරයේ තියනාගේ පූර්ණ සංඛ්‍යාවයි ගුණ කරනවා. 5 වරක් 1 5යි ගුණ කරලා අර ලවයාගේ එකතු කරාම 5යි 1යි 6යි 5න් 6යි. එහෙනම් මෙතන ඉරි කෑල්ල ගෙවුවා මෙතන 6 තියෙනවා. 6 වරක් 7 42යි 42ට 5ක් විතර 47යි. පැහැදිලිද? මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන විදිය. එහෙනම් අපිට මේක භාග සංඛ්‍යාවකදී මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කිරීම වැදගත් වෙනවා. ඔන්න. එහෙනම් ඒ දැනුම භාවිතා කරලා 1යි 3න් 2 කියන එක විෂම භාගයක් කරන්නේ කොහොමද? ඉරි කෑල්ල ගෙවුවා 3 දැම්මා. 3 වරක් 1 3යි 2යි 5යි 3න් 5යි. ඉරි කෑල්ල ගෙවුවා 5යි 5 වරක් 1 5යි 1යි 6යි. දැන් ඒත් හරය අසමානයි. එහෙනම් මොකද කරන්නේ? 5 5න් වැඩි කරාම 25යි 3 වරක් 6 18යි. 18ද විශාල 25ද 25 විශාලයි. ඒ නිසා 1න් 3න් 2 විශාලයි. පැහැදිලිද? ඔන්න භාග සංසන්දනය කිරීම. දැන් පැහැදිලිද? අපි ඉස්සල්ලාම කතා කරා භාගයක් කියන්නේ මොකද්ද? භාග වර්ග. ඊළඟට දැන් කතා කරා භාග සංසන්දනය කිරීම. පැහැදිලි වුණාද? ඔන්න භාග සංසන්දනය කිරීම. ඊළඟදී හරි. හොඳයි. භාග සංසන්දනය කිරීම. දැන් අපි ඊළඟ කොටස යටතේ කතා කරනවා. ඊළඟ කොටස යටතේ කතා කරනවා අපි කලින් කතා කරා ආරෝහණ ක්‍රමය ගැන කතා කරා. ආරෝහණ ක්‍රමය කියලා කිව්වේ අපි එදා කතා කරා කුඩා එකේ ඉඳලා විශාල එකට යන එක තමයි ආරෝහණ ක්‍රමය. අවරෝහණ ක්‍රමය කියලා කිව්වේ මොකක්ද? අවරෝහණ ක්‍රමය කියලා කිව්වේ විශාල එකේ ඉඳලා කුඩා එකට යන එක තමයි අවරෝහණ ක්‍රමය. මතකද අපි කලින් පාඩමකදී සාකච්ඡා කරා ආරෝහණ ක්‍රමය සහ අවරෝහණ ක්‍රමය. ආරෝහණ ක්‍රමය කියන්නේ සංඛ්‍යා කුඩා එකේ ඉඳලා විශාල එකට යනවා. අවරෝහණ ක්‍රමය කියන්නේ සංඛ්‍යා විශාල එකේ ඉඳලා කුඩා එකට යනවා. හරි. දැන් අපිට සංඛ්‍යා ටිකක් දෙනවා. අපි දන්නවා සාමාන්‍ය සංඛ්‍යා ටිකක් ආරෝහණ ක්‍රමයට දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් 2 4 6 8 10 කියන එක ආරෝහණ ක්‍රමයට දීලා තියෙනවා. ඒ කුඩා එකේ ඉඳලා විශාල එකට ලියලා තියෙනවා. මේ අපි ලියලා තියෙන්නේ ආරෝහණ ක්‍රමයට. නේද? මේ ලියලා තියෙන්නේ ආරෝහණ ක්‍රමයට. හැබැයි මෙහෙම දීපොත් 10 8 6 4 2 කියන එක ඒ ලියලා තියෙන අවරෝහණ ක්‍රමයට. ඒ විශාල එකේ ඉඳලා කුඩා එකට. එතකොට සාමාන්‍ය සංඛ්‍යා ආරෝහණ ක්‍රමයට අවරෝහණ ක්‍රමයට හඳුනගන්න ලේසියි.
හැබැයි දැන් භාග සංඛ්‍යා ටිකක් තියෙනවා ආරෝහණ ක්‍රමයට ලියන්න. උදාහරණයක් විදිහට මෙහෙම 8න් 1 8න් 7 8න් 6 8න් 5 8න් 3 ඔන්න භාග සංඛ්‍යා ටිකක් තියෙනවා. මේක ලියන්නලු ආරෝහණ ක්‍රමයට. එහෙනම් මට කියන්නේ මේ ලියපු භාග සංඛ්‍යාවල තියෙන විශේෂත්වය මොකක්ද? මේ ලියපු භාග සංඛ්‍යාවල තිබ්බ විශේෂත්වය මොකක්ද? මේ තියෙන භාග සංඛ්‍යාවල තියෙන විශේෂත්වය ලවය වෙනස්. හැබැයි හරය සමාන වෙලා නේද? ඔන්න හරය සමාන වන භාගවල තියෙන විශේෂත්වය තමයි හරය සමාන නම් හරි දේශීය අපිට විස්කුඩා එක හොයන්න. හරය සමාන වෙලා තියෙනවා නම් අඩුම ලවයගේ අඩුම එක තමයි කුඩාම භාගය. හරය සමාන වෙලා නම් ලවයගේ කුඩාම එක තමයි කුඩාම භාගය. එහෙනම් මෙතන තියෙන කුඩාම භාගය කවුද? ලවයගේ කුඩාම වෙන්නේ 8න් 1. එහෙනම් මේක ආරෝහණ ක්‍රමයට ලියනවා නම් කුඩාම එක 8න් 1. ඊළඟදී කවුද? 8න් 1ට පස්සේ කුඩා 8න් 3 8න් 3ට පස්සේ විශාල එක 8න් 5 8න් 5ට පස්සේ විශාල එක 8න් 6 8න් 6ට පස්සේ විශාල එක 8න් 7. පැහැදිලිද? ඔන්න කුඩා එකේ ඉඳලා විශාල එකට ලියුවා. හරි. අපිට තව එකක් දෙනවා මෙන්න මෙහෙම. මේ උදාහරණ එක අපි ගත්තා. උදාහරණ දෙක මතක ඇති මේ කරන කට්ටිය දන්නවා මේකේ තියෙන වැදගත්කම. නේද? හරි. ඔන්න බලන්න. 3න් 7 3න් 8 3න් 5 3න් 2 sorry 3 බෙදීම 2 7න් 3 8න් 3 5න් 3 2න් 3 6න් 3 ඔන්න මට කියන්නේ මේ තියෙන භාගවල තියෙන විශේෂත්වය මොකද්ද? මේ ලියපු භාගවල තියෙන විශේෂත්වය මොකක්ද? ලවයගේ සමාන වෙලා හරය වෙනස්. දැන් මේකේ කුඩා එක මොකද්ද? මේකත් ආරෝහණ ක්‍රමයට ලියන්න ඕනේ. දැන් මෙහෙම තියෙන්නේ දැන් බලන්න මේ එක වර්ගයක්. හරය සමාන වෙලා මෙතන ලවය සමාන වෙලා එකම අගයක් වෙලා. ලවය සමාන වුණොත් අපි කුඩාම එක හොයාගන්න කෙටිම ක්‍රමයක් තියෙනවා. ලවය සමාන වුණොත් කුඩාම එක හොයාගන්න ක්‍රමයක් තියෙනවා. හරයගේ කුඩාම එක කුඩාම එකම තමයි විශාලම භාගය. හරයගේ විශාලම එකම තමයි කුඩාම එක. එහෙනම් මෙතන හරයගේ විශාලම එක මොකද්ද? හරයගේ මේක නේද 8 නේද? එහෙනම් මෙතන තියෙන කුඩාම එක කවුද? 8න් 3. ඊට පස්සේ අන්න 7න් 3 තේරුණා. ඊට පස්සේ 6න් 3 ඊළඟදී 5න් 3 ඊළඟදී 2න් 3. පැහැදිලිද? ඔන්න එහෙනම් බලන්නකෝ. එහෙනම් උදාහරණ දෙකක් කතා කරා ආරෝහණ ක්‍රමයට අවරෝහණ ක්‍රමයට. අපි කලින් දවසේ සාමාන්‍ය සංඛ්‍යා ආරෝහණ ක්‍රමයට අවරෝහණ ක්‍රමයට ඉගෙන ගත්තා. දැන් භාග දශම සංඛ්‍යාත් ආරෝහණ ක්‍රමයට අවරෝහණ ක්‍රමයට ඉගෙන ගත්තා එක දවසක. එහෙනම් දැන් භාග සංඛ්‍යා ආරෝහණ ක්‍රමයට අවරෝහණ ක්‍රමයට ලියද්දී හරය සමාන නම් ලවයගේ බලන්න. ලවයේ කුඩාම එක තමයි කුඩාම එක. ලවයේ සමාන නම් හරයේ විශාලම එක තමයි කුඩාම එක. පැහැදිලිද? හොඳයි. හොඳ තව එකක්. මේන් බලන්නකෝ. උදාහරණයක් මම ලියනවා 2න් 1 5න් 3 4න් 2 8න් 5. ඔන්න ඔතන භාග ටිකක් තියෙනවා. දැන් මේ සංඛ්‍යාවල කුඩාම එක ආරෝහණ ක්‍රමයට ලියන්න කියනවා. දැන් මෙතන තියෙන විශේෂත්වය මොකද්ද? ලවයත් සමාන නැහැ, හරයත් සමාන නැහැ. ලවයත් සමාන නැහැ, හරයත් සමාන නැහැ. ඔන්න ලවයත් සමාන නැති, හරයත් සමාන නැති වුණොත් මොකද කරන්නේ අපි ඕකේ? අපි හදාගෙන යන්නේ කොහොමද? කුඩාම එක හොයන්නේ කොහොමද? අපි ඉගෙන ගත්ත මේ හරයේ තියෙන 2යි 5යි 4යි 8යි. එහෙනම් භාග කීයක් තියෙනවද? හරි. භාග කීයක් තියෙනවද? 4ක් තියෙනවා. දැන් අපි බලනවා මේකේ තුල්‍ය භාග හදාගන්න. මට කියන්න දෙවරක් චක්‍රයේ යද්දී, පස්වරක් චක්‍රයේ යද්දී, හතරවරක් චක්‍රයේ, අටවරක් චක්‍රයේ. මේ චක්‍රයේ යද්දී අපි ගුණන වගුව ගද්දී අහුවෙන ගුණාකාරය මොකක්ද? දෙවරක් චක්‍රයේ යද්දී 40 කියන එක අහුවෙනව නේද? දෙවරක් චක්‍රයේ කියාගෙන යද්දී 40 අහුවෙනවා. පස්වරක් චක්‍රයේ කියාගෙන යද්දී 40 අහුවෙනව නේද? හතරවරක් චක්‍රයේ කියාගෙන යද්දී 40 අහුවෙනව නේද? අටවරක් චක්‍රයේ කියා යද්දී 40 අහුවෙනවා. එහෙනම් අපි මේ 40 කියන එක මේ ඕනම ගුණාකාරයට, 2 ගුණාකාරයට, 5 ගුණාකාරයට, 4 ගුණාකාරයට, 8 ගුණාකාරයට අහු වෙනවා. එහෙනම් හරය 40 විදිහට හදා ගන්න ඕනේ. එහෙනම් හරය 40 විදිහට හදා ගන්න ඕන
මට කියන්න දෙක කියන එක කීයෙන් වැඩි වුණොත්ද දෙක කියන එක කීයෙන් වැඩි වුණොත්ද 40 හැදෙන්නේ 20න් වැඩි වුණොත් නේද දෙක කියන එක 20න් වැඩි වුණොත් නේද 40 හැදෙන්නේ එහෙනම් මට කියන්න 5න් 3 5 කීයෙන් වැඩි වුණොත්ද 40 හැදෙන්නේ 8න් වැඩි වුණොත් නේද එතකොට 40යි 24යි මට කියන්න 4 කියන එක කීයෙන් වැඩි වුණොත්ද 40 හැදෙන්නේ 10න් වැඩි වුණොත් නේද 40න් 20යි එතකොට මට කියන්න 8න් 5 කියන එක 40 හැදෙන්නේ කීයෙන් වැඩි වුණොත්ද 5න් වැඩි වුණොත් එතකොට 40න් 25යි දැන් පොඩ්ඩක් මේ සංඛ්‍යා අමතක කරලා මට කියන්න 40න් 20 40න් 24 40න් 20 40න් 25 කුඩාම එක කවුද 40න් 20 ඒවා දෙකක් තියෙනවා එහෙනම් එකක් තමයි 40න් 20 තමයි දෙකෙන් එක අනිත් එක කවුද 4න් 2 හරි ඊළඟ එක 40න් 24 කියන්නේ 5න් 3 ඊළඟදී 8න් 5 පැහැදිලිද එහෙනම් හරයයි ලවයයි අසමානයි වල හොයන්න කෙටි ක්‍රමය මොකද්ද හරේ පොදු ගුණාකාරය මොකද්ද කියලා බලමු හරයට මේක දෙවරක් චක්‍රයට 40 මුණ ගහනවා පස්වරක් චක්‍රයට 40 මුණ ගහනවා හතරවරක් චක්‍රයට 40 මුණ ගහනවා අටවරක් චක්‍රයට 40 මුණ ගහනවා පැහැදිලිද ඔන්න වැදගත් කොටසක් අපි මේ අද සාකච්ඡා කරේ හරි ඊළඟදී අපි තවත් කොටසකට යනවා දැන් මහන්සි නෑ නේද එක දිගට බලාගෙන ඉඳි හරි අපහසුයි නමුත් කරන්න දෙයක් නෑ ඉගෙන ගද්දි මහන්සි වෙන්න වෙනවා ඕනම දෙයක් අනිවාර්යෙන් සාර්ථක කරගන්න නම් කැපකිරීමක් කරන්නම වෙනවා එක දිගට බලාගෙන ඉඳිත් අපහසුයි එක දිගට අහගෙන ඉඳිත් අපහසුයි නමුත් කරන්න දෙයක් නෑ මේ කැපකිරීම සිදු කරන්නම වෙනවා ඔය කට්ටිය විතර නෙවෙයි ඔය කට්ටියගේ අම්බලා තාත්තලා ලොකු කැපකිරීමක් කරනවා රස්සාවක් කරද්දී ලොකු කැපකිරීමක් කරනවා දැන් ඔය කට්ටියදී ඉගෙන ගන්න විතරයි ඉතින් ඉගෙන ගද්දී එක දන වාඩි වෙලා ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි එක දිගට බලාගෙන ඕනම දෙයක් එක දිගට කරද්දී එපා වෙනවා නේද පාඩම් කරද්දිත් එක දිගට කරද්දී එපා වෙනවා නමුත් අපි මොකද කරන්න ඕන මේ අකමැත්ත මගහැරවගෙන කොහොම හරි මේ වැඩ කටයුතු කරන එක හොඳයි එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ භාග එකතු කිරීම අඩු කිරීම කියන දෙකම එකට කරන්න භාග එකතු කිරීම සහ අඩු කිරීම කියන එක කරන්න අවසාන කොටස යටතේ භාග එකතු කිරීම සහ අඩු කිරීම අපි මේ කුඩා පන්තිවලදී අපිට මේක ඉගෙන ගන්න ඕන අපි දන්නවා අපි භාගයක් කියලා කිව්වා හරයක් සහ ලවයක් තියෙනවා නම් භාගයක් ඔන්න 4න් 3 ඔය 4න් 3 කියන භාගයට තව භාගයක් 4න් 1 තියෙන භාගය අපිට එකතු කරන්න ඕන හරිද තවත් එකක් අපි ගත්තාම 8න් 7 කියන භාගයෙන් අඩු කරන්න ඕන 8න් 1 කියන භාගය ඔන්න බලන්න මම භාග දෙකක් ලියුවා උදාහරණ දෙකක් ලියුවා මේ තියෙන උදාහරණ දෙකේම තියෙන විශේෂත්වය මොකක්ද භාග දෙකක් තියෙනවා ඒ භාග දෙක එකතු කරන්න භාග දෙකක් තියෙනවා අඩු කරන්න ඊළඟ තියෙන විශේෂත්වය මොකද්ද මේ කලින් උදාහරණේ හරය සමාන වෙලා ලවය වෙනස් හරය සමාන වෙලා ලවය වෙනස් හරය සමාන වුණ භාගවල අපි කරන්නේ මොකක්ද හරය සමාන නම් පොදු හරයේ විදිහට 4 ලියනවා මේ දෙකටම පොදුයි 4 පොදුයි කියලා 4 දානවා දාලා මොකද කරන්නේ මේ ලවයන් දෙක වෙනම එකතු කරනවා 3 එකතු කිරීම එක එතකොට 3යි 1යි එකතු කරුවා කියන 4 බෙදීම 4 4 බෙදීම 4 කියන්නේ අපි අර නීතිය අනුව 4ට 4 ඉවුවා 4 4න් බෙදුවාම 1යි කියලා අපිට සරල කරලා දක්වන්න පුළුවන් 4ට 4 ඉවුවා 1යි ඔන්න එහෙනම් මෙතන තියෙන විශේෂත්වය මොකද 8 මේ දෙකටම 8 කියන එක පොදු නිසා 8 කියලා ලියලා හරේ පොදු හරේ විදිහට 8 ලියලා දැන් ලවයන් දෙක මොකද කරන්නේ 7 මෙතන අඩු කිරීම තියෙන හන්දා අඩු කිරීම 1 එතකොට 7න් එකක් ගියොත් 6 බෙදීම 8 ඔන්න 8න් 6 දැන් මෙතන විශේෂත්වයක් තියෙනවා අපි දැනගන්න ඕන 8න් 6 අන්න මෙහෙම භාගයක් තියෙදි සරල කරන්න ඕන දැන් 6යි 8යි ලවයේ තියෙන්නේ 6 හරයේ තියෙන්නේ 8 මට කියන්නේ මේ සංඛ්‍යා දෙකම කීවරක් චක්‍රයේදී අහු වෙන්නේ දෙවරක් චක්‍රයේදී අහු වෙනවා 6 කියන එක දෙවරක් චක්‍රයේදී අහු වෙනවා 8 කියන එක දෙවරක් චක්‍රයේදී අහු වෙනවා එහෙනම් 6ට 2 යුවා කීයද 3යි 8ට 2 යුවා 4යි අපි මේක ඉදිරියට කතා කරනවා
සරල කරන විදිය 4න් 3යි. එහෙනම් ඔන්න සාමාන්‍ය භාග එකතු කරන්න සහ අඩු කරන විදිය. හරි. ඔන්න අපි මීට අමතරව අපි තව උදාහරණයක් කතා කරමු. මේ බලන්න. තව උදාහරණයක් ගන්නවා 7න් 5 එකතු කිරීම 7න් 4 එකතු කිරීම 7න් 2. දැන් බලන්න භාග 3ක් තියෙනවා. එහෙනම් භාග 3ක් තියෙද්දි අපි කොහොමද එකතු කරන්නේ? එහෙනම් මේ භාග 3ේ තියෙන විශේෂත්වය මේ භාග 3ේ තියෙන විශේෂත්වය මොකද්ද? හරය සමානයි. 7 කියලා කිව්වා. දැන් මොකද කරන්නේ? ලවයන් 3ම එකතු කරා. 5 එකතු කිරීම 4 එකතු කිරීම 2. දැන් හරය 7යි 5යි 4යි 9යි 9ට 2ක් එකතු කරොත් 11යි. දැන් මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? විෂම භාගයක්. හරයට වඩා ලවයේ විශාලයි. දැන් සාමාන්‍යයෙන් ඔන්න අපි මෙතනදී විශේෂයෙන් දැනගන්න ඕන හරයට වඩා ලවයේ විශාල වුණාම අපි කියනවා විෂම භාගය. සාමාන්‍ය ගණිතයේ විෂම භාගයක් තියෙද්දි ওই විදිහට තියෙන්නේ. එහෙනම් දැන් අපි දැනගන්න ඕන අපි ඉගෙන ගන්නවා මේ කොටසේ යටතේ අය නැවත වතාවක් විෂම භාගයක් මිශ්‍ර භාගයක් කිරීම. ඔන්න අපි මේ අලුතෙන් ඉගෙන ගන්න කොටසක් විශේෂ කොටසක්. දැන් විෂම භාගයක් තමයි 7න් 11 කියන එක විෂම භාගයක්. 6න් 8 කියන එක විෂම භාගයක්. 9න් 11 කියන එක විෂම භාගයක්. 2න් 13 කියන එක විෂම භාගයක්. 5න් 13 කියන එක විෂම භාගයක්. එහෙනම් ওই විෂම භාග මිශ්‍ර භාගයක් කරන්නේ කොහොමද? එහෙනම් අපි දැන් දැනගන්න ඕන විශේෂ දෙයක් මෙතන හරයේ තියෙන ඉලක්කම. ඒ හරයේ තියෙන ඉලක්කම එහෙමම දාලා දැන් බෙදනවා 7 වරක් චක්‍රයක් සලකන්නේ. 7 වරක් චක්‍රයේ ගියොත් 11ට 7 ව කීයක් තියෙනවද? 11ට 7 ව එකක් තියෙනවා. තව කීයක් ඉතුරුද? 4ක් ඉතුරු. ඔන්න ඉතිරි එක ලවයේ ඉන්නවා. මෙතන තියෙන හරය. ඒ හරය දානවා 6 දැන් 6 වරක් චක්‍රේ. දැන් 6 වරක් චක්‍රේ දානවා. 8 වෙන්නේ 6 කීයෙන් ගුණවද? 8 යන්නේ 6ට 8 ව නැත්නම් 8ට 6 ව 1යි. 8ට 6 ව 1යි. ඉතින් කීයක් ඉතුරුද? 2ක් ඉතුරු. ඒක ලවයෙන් දානවා. දැන් මෙතන 9 තියෙන්නේ 9 දානවා. 9 වරක් චක්‍රේ. 11ට 9 ව කීයද? 11ට 9 ව 1යි. කීයක් ඉතුරුද? 2ක් ඉතුරුයි. ඉතුරු උඩින් දානවා. දැන් මේක දෙවරක් චක්‍රේ. 2 දැම්මා. 13ට 2 ව 6යි. යන්න දැන් ටිකක් දිනුනේ. 13ට 2 ව 6යි. ඉතිරි 1යි. උඩින් දැම්මා ලවි. දැන් මේක පස්වරක් චක්‍රේ. 5 දානවා. පස්වරක් චක්‍රේදී 13ට 5 ව 2යි. ඉතිරි 3යි. very good. 2යි ඉතිරි 3යි. ඔන්න චක්‍රේ එකක් භාවිතා වෙනවා. එහෙනම් දැන් මේක මිශ්‍ර භාගයක්, විෂම භාගයක්. එයා මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඉරි කෑල්ලකව දැන් 7 වරක් චක්‍රේ. 11ට 7 ව 1යි. ඉතිරි 4යි. පැහැදිලිද? එහෙනම් අපි දැනගන්න ඕන විෂම භාගයක්, මිශ්‍ර භාගයක් කිරීමත් අපි දැනගන්න ඕන. මේක නැවත නැවත බලලා හොඳට තේරුම් ගන්න ඕන. හොඳයි. එහෙනම් අපි තව උදාහරණයක් කතා කරමු. මෙහෙම. 6න් 8 එකතු කිරීම 6න් 3 අඩු කිරීම 6න් 5. ඕම් බලන්න භාග 3. දැන් මේ භාග 3ේ තියෙන විශේෂත්වය මොකද්ද? ඒත් හරේ සමානයි. 6 දැම්මා. දැන් මොකද කරන්නේ? ලවයන් දියලා එකතු කරනවා. 8යි 3යි එකතු කරනවා. ඒකෙන් 5ක් අඩු කරනවා. ඔන්න දැන් සදිශ සංඛ්‍යා 8යි 3යි එකතු කරොත් 11යි. 11න් 5ක් ගියොත් කීයද? 11න් 5ක් ගියොත් 6යි. නේද? 6 බෙදීම 6යි. දැන් මෙතනත් 6 බෙදීම 6 මේ දෙක සමානයි. 6ට 6 ව බෙදුවාම 6ට 6 ව 1යි. 6 6 බෙදුවාම 1යි. 6ට 6 ව 1යි කියලා සලකනවා. පැහැදිලිද? ඔන්න හරය සමාන වුණේව තමයි ওই විදිහට තමයි අපි සූ කරන්නේ. දැන් අපි බලමු තව විශේෂත්වයක්. භාග එකතු කිරීම යටතේ දෙකෙන් එකට එකතු කරන්න තියෙනවා 4න් 2ක්. දැන් මට කියන්න මේ තියෙන භාගයේ විශේෂත්වය මොකක්ද? මේ ලියපු භාග දෙකේ තියෙන විශේෂත්වය මොකක්ද? හරය සමාන නෑ, හරය අසමානයි. හරය අසමාන වගේ කොහොමද අපි එකතු කරන්නේ? එතකොට අපි මේක ඉගෙන ගත්තා හරය අසමාන නම් අපි එකතු කරන විදිය. දැන් හරය සමාන ඒවා එකතු කරන විදිය, අඩු කරන විදිය දන්නවා. දැන් හරය අසමාන ඒවා. දැන් බලමු මෙතන තියෙන්නේ 2 4. මට කියන 2 සහ 4 කියන එක දෙකම දෙවරක් චක්‍රයේදී අහු වෙනව නේද? 2 සහ 4 කියන එක 2 සහ 4 කියන සංඛ්‍යා දෙකම දෙවරක් චක්‍රයේ අහු වෙනවා.
එහෙනම් දෙවරක් චක්‍රය අහු වෙනවා නම් දෙක කීයෙන් වැඩි වුණොත් හතර හැදෙන්නේ? දෙක දෙකෙන් වැඩි වුණොත් හතර හැදෙනවා නේද? මෙයා හරේ වැඩි වෙන හන්ද ලවයත් වැඩි කරනවා. අපි දැන් එහෙනම් දැන් මෙතන හතර හැදෙන්නේ කීවරක් චක්‍රයේද? හතර වරක් එක හතර. එහෙනම් දැන් මෙතන දෙක දෙකෙන් වැඩි වුණොත් කීය දෙන්නේ? හතරයි. දෙවරක් එක දෙකයි. මෙතන හතරෙන් දෙකයි. ඔන්න හරය සමාන කරගත්තා. දැන් හරය අසමාන වුණාම අපි ඉස්සලාම් කරේ මොකද්ද? හරය සමාන කරගන්න. හරය සමාන කරගන්නේ කොහොමද? දෙක සහ හතර සංඛ්‍යා සංසන්දනය කරොත් දෙවරක් චක්‍රයේදී මුණ ගැහෙනවා. මේ දෙකම දෙවරක් චක්‍රයේ මුණ ගැහෙනවා. ඒ නිසා දෙක දෙකෙන් ಗುಣ කරොත් හතර හදාගන්න පුළුවන්. එහෙනම් මෙයා හරයෙන් ಗುಣ කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම තුල්‍ය භාග නීතිය යටතේ අනිවාර්යයෙන්ම හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාව. මෙයා දෙකෙන් ಗುಣ කරලා මෙයා තුනෙන් ಗುಣ කරන්න බෑ. එතකොට එහෙනම් දෙවරක් දෙක හතරයි, දෙවරක් එක දෙකයි, හතරෙන් දෙකයි. දැන් හරය සමාන වෙනවා හතර ඇවිල්ලා මෙතන දෙක එකතු කිරීම දෙකයි එකතු කරොත් හතර බෙදීම හතරයි. හතරට හතර ඉවුවා එකයි. පැහැදිලිද? තවත් එකක්. 6න් 5 එකතු කිරීම 2න් 1. බලන්න භාග දෙකක්. දැන් ওই භාග දෙකේ තියෙන විශේෂත්වය මොකද්ද? ඉස්සලා වගේම හරය සමාන නැහැ. මෙතන තියෙන්නේ 6, මෙතන තියෙන්නේ 2. විශාල එක 6, කුඩා එක 2. හරය සමාන කරගන්න ඕන. මට කියන්න 2 6 කරගන්න පුළුවන්. 2 6 කරගන්න පුළුවන්. මොකද විශාල එක 6, කුඩා එක 2. 2 6 කරගන්න පුළුවන්. හරය සමාන කරගන්න පුළුවන්. 3න් වැඩි කරොත් මේ සංඛ්‍යාව 3න් වැඩි කරොත් 6 කරගන්න පුළුවන්. ඒ නිසා දැන් කරන්න එතන මම 3න් වැඩි කරනවා. 3න් වැඩි කරනවා කියන්නේ හරය 3න් වැඩි කරනවා කියන්නේ ලවය 3න් වැඩි වෙන්න ඕන. එහෙනම් දැන් 6න් 5 ලියනවා. 6න් 5 එකතු කිරීම මෙතන දෙවරක් 3 6යි, තුන් වරක් එක 3යි. තුන් වරක් එක 3යි. අන්න දැන් හරය සමාන වෙලා 6 දැම්මා. 5 එකතු කිරීම 3. 5යි 3යි 8යි. 8 බෙදීම 6යි. 6න් 8. දැන් බලන්න 6න් 8 කියන්නේ එක විෂම භාගයක් නේද? එහෙනම් ඉස්සල්ලාම මේක කරන්න කලින් මෙයා සරල කරලා ඉන්න. මට කියන්න 8යි 6යි කියන දෙකම දෙවරක් චක්‍රයේදී අහු වෙනව නේද? එහෙනම් මට කියන්න 8ට 2 ඒවා 4යි තුල්‍ය භාග කරනවා. 6ට 2 ඒවා 3යි. 3න් 4යි. දැන් නැවත වතාවක් හරයට වඩා ලවයේ විශාලයි. හරයට වඩා ලවයේ විශාලයි කියන්නේ විෂම භාගයක්. එහෙනම් විෂම භාගයක් කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ? ඉරි කෑල්ල ගෙහුවා 3 දැම්මා. තුන් වරක් චක්‍රේ. 4ට 3 ඒවා 1යි ඉතිරි 1යි ලක්. 1යි 3න්. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි තව උදාහරණයක් කතා කරමු මේ විදිහට. අපි අඩු කිරීම කතා කරමු. 8න් 7 අඩු කිරීම 2න් 1. එහෙනම් මේ තියෙන භාග දෙකේ තියෙන විශේෂත්වය මොකද? හරය අසමානයි. විශාල එක 8, කුඩා එක 2. එහෙනම් මට කියන්න කොහොමද 8 කරගන්නේ මේ දෙක භාවිතා කරලා? 8 කරගන්නේ දෙක කීයෙන් වැඩි වුණොත් 8 කරගන්න පුළුවන්. 4ෙන් වැඩි කළොත් පුළුවන්. එහෙනම් මෙයාව 4ෙන් වැඩි කරනවා. එහෙනම් මේ සංඛ්‍යාව 4ෙන් වැඩි කරනවා කියන්නේ මෙතන 4ෙන් වැඩි කරනවා. මෙතන සුළු කරන්න ඕනේ නැහැ. මොකද 8 හැදිලා තියෙන්නේ. එහෙනම් 8න් 7 කියන එක එහෙමම ලියනවා. අඩු කිරීම දෙවරක් 4 8යි. 4 වරක් 1 4යි. එහෙනම් දැන් හරය සමාන වුණා 8යි. දැන් ලවයන් දෙක මොකද කරන්නේ? අඩු කරනවා. 7න් 4ක් ගියොත් 3යි. 8න් 3යි. මේක සරල කරන්න බෑ. 8න් 3යි. පැහැදිලිද? හරි. ඔන්න තව උදාහරණයක්. එතකොට අපි තව උදාහරණයක් ගමු මෙහෙම. 6න් 5 එකතු කිරීම 6න් 1 අඩු කිරීම 2න් 1. ඕම් බලන්න භාග 3ක්. මේ භාග දෙකේ හරය සමානයි. හැබැයි මෙයා සමාන නැහැ. එහෙනම් හැම වෙලාවෙම 2 ගන්නවා කියලා හිතමුකෝ. මෙතන 3 ගමුකෝ නැත්තම්. හැම වෙලාවෙම 2යි කියලා හිතේ. හරි ඔන්න 3. දැන් බලන්න 6යි 6යි 3යි. මේ දෙක සමාන වෙලා දැන් 3 තියෙන්නේ. 3 භාවිතා කරලා 3 භාවිතෙන් 6 හදාගන්න පුළුවන්. පුළුවන් කොහොමද? 3 කීයෙන් වැඩි වුණොත්ද? 3 2කින් වැඩි වුණොත් තව ටික වෙලාවයි 3 2කින් වැඩි වුණොත් 6යි. එහෙනම් දැන් මේ 6න් 5 ලියනවා. 6න් 5 එකතු කිරීම 6න් 1 අඩු කිරීම 3 වරක් 2 6යි. දෙවරක් 1 2යි. අන්න දැන් හරය සමාන වුණා නේද? එහෙනම් මොකද කරන්නේ දැන් ලවයේ?
පහ එකතු කිරීම 1 අඩු කිරීම 2. දැන් සදි සංඛ්‍යා 5යි 1යි 6යි 6න් 2ක් ගියොත් 4 බෙදීම 6යි 6න් 4යි මේකත් සරල කරන්න පුළුවන් 6න් 4 දෙකම දෙවරක් චක්‍රයෙන් මුණ ගේනවා තුල්ලේ භාග කරන්න පුළුවන් 4 2කින් බෙදුවොත් 2යි 6 2කින් බෙදුවොත් 3යි 3න් 2යි පැහැදිලිද ඔන්න හරය අසමාන වුණා ඔන්න හරි දැන් අපි මෙතනදී කතා කරනවා තව කොටසක් ඔන්න බලන්න මේ කොටස උගා සංකීර්ණ කොටසක් නේ උගා මේ කොටස උගා ආවරණය කරන්න සිද්ධ වෙනවා අපිට තව එකක් ගත්තාම පහෙන් 2 එකතු කිරීම 2කින් 1 ඕම් බලන්න ওই භාග දෙකේ විශේෂත්වය හරය අසමානයි හැබැයි මෙතන 5 මෙතන 2 5 සහ 2 අන්න දැන් විශාල එක 5 කුඩා එක 2 2 භාවිතා කරලා 2 භාවිතා කරලා 5 හදා ගන්න පුළුවන් 5 භාවිතා කරලා 2 හදා ගන්න පුළුවන් දැන් මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ 2 භාවිතයෙන් 5 හදා ගන්න බැහැ ඒ නිසා මොකද කරන්නේ දෙකම වෙනස් කරගන්න වෙනවා එහෙනම් මට කියන්න 5 සහ 2 කීවරක් චක්‍රයේ යදිද අහුවෙන්නේ පස්වරක් චක්‍රයේ කියාගෙන යදි 10ක් වෙනවා දෙවරක් චක්‍රයේ කියාගෙන යදි 10 හැදෙනවා එහෙනම් 10 කියන එක බවට පත් කරගත්තොත් පොදු හරය අපිට මේ ගාන හදාගන්න ලීසි පස්වරක් චක්‍රයේ කියාගෙන යදි 10 හම්බ වෙනවා 10 වරක් දෙවරක් චක්‍රයේ යදි 10 කියාගෙන යනවා දැන් අපිට මේක කෙටි ක්‍රමයක් කියලා දෙනවා කොහොමද මේක හදන්න එහෙම නැතුව එහා පැත්තේ තියෙන දෙකනේ මේ උඩයි යටයි දෙකම දෙකෙන් ගුණ කරන්න කෙටි ක්‍රමයක් මෙතන පහනේ තියෙන උඩයි යටයි දෙකෙන් පහෙන් වැඩි කරගන්න කියලා කෙටි ක්‍රමයක් තියෙනවා හරිද නැත්නම් අපි 10 හැදෙන්නේ කොහොමද පස්වරක් චක්‍රයේදී 10 හැදෙනවා දෙවරක් චක්‍රයේදී 10 හැදෙනවා 10 බවට පත් කරගන්න එහෙම නැත්නම් මෙතන තියෙන එහා පැත්තේ තියෙන හරය දෙක මේ හරය ඉලවේ දෙකෙන් වැඩි කරනවා මෙතන එහා පැත්තේ තියෙන 5 හරය ඉලවේ පහෙන් වැඩි කරනවා හරිද කෙටි ක්‍රමය දැන් පස්වරක් දෙක 10යි දෙවරක් දෙක 4යි එකතු කිරීම දෙවරක් 5 10යි පස්වරක් එක 5යි අන්න දැන් හරය සමාන වුණා එහෙනම් මෙතෙන්ද 10 දැම්මා 5යි 4යි 9යි හරයට වඩා ලවයේ කුඩා වුණොත් ප්‍රශ්නයක් නෑ එයා නියම භාගය 10යි 9යි පැහැදිලිද තවත් එකක් 7න් 5 අඩු කිරීම 3න් 1 ඕම් බලන්න මේ තියෙන භාගයේ විශේෂත්වය මේ දෙකම සම්බන්ධයක් නෑ 3 7 හදාගන්න බෑ 3 භාවිතා කරලා 7 හදාගන්න බෑ නේද එහෙනම් අපේ කෙටි ක්‍රමය මොකද හරය අසමානයි මෙතන 3 තියෙන හන්දා මේ හරයේ ලවයේ 3න් වැඩි කරනවා මෙතන 7 තියෙන හන්දා හරයේ ලවයේ 7න් වැඩි කරනවා පැහැදිලිද කෙටි ක්‍රමය 7 වරක් 3 21යි 5 වරක් 3 15යි අඩු කිරීම 3 වරක් 7 21යි 7 වරක් 1 7යි අන්න හරය සමාන වුණා 21යි 15න් 7ක් ගියොත් කීයද 8යි 21න් 8යි මෙයාව සරල කරන්න බෑ ඉතින් පැහැදිලිද හරි ඔන්න අපි තව උදාහරණයක් අපි කතා කරමු මෙහෙම අපි ගණන් හදද්දී අපිට මේ ගණන් තියෙනවා 1යි 3න් 2ට එකතු කරන්න ඕන 2යි 3න් 1යි හරිද තව එකක් අපි ගමු 6යි 5න් 2 අඩු කිරීම 3යි 5න් 1 හරි මේකේ තියෙන විශේෂත්වය මොකද්ද මේ භාග වලට කියන මොනවද මිශ්‍ර භාග දෙකක් එකතු කරන්නේ එහෙනම් අපි ඉස්සල්ලා මේ වගේ ගාන තියෙද්දි මේ මිශ්‍ර භාග විෂම භාග බවට පත් කරගෙන ඉන්න ඕනේ එහෙනම් අපි කලින් කියලා දුන්නා මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරන්නේ කොහොමද එහෙනම් මෙතන හරයේ තියෙන 3 ඉරි කැලේ ගිහුව 3 දැන් මේ තියෙන හරයේ තියෙන එකයි මේ පූර්ණ සංඛ්‍යාවයි ගුණ වෙන්න ඕන 3 වරක් 1 3යි ඒ උත්තරේ උඩ තියෙන එක එකතු වෙන්න ඕන 3යි 2යි එකතු කරොත් 5යි 3න් 5යි එකතු කිරීම මේ තියෙන හරයේ තියෙන 3 එහෙමම දැම්මා මේ හරයයි මේ පූර්ණ සංඛ්‍යාව වැඩි වෙනවා 3 වරක් 2 6යි ඒකට උඩ එක එකතු වෙනවා 7යි 3න් 7යි දැන් හරයේ සමාන විදිහට එහෙනම් අපි පොදු හරයේ විදිහට 3 දානවා ලවයන් දෙක එකතු කරනවා 7යි 5යි 12යි බෙදීම 3න් 12යි දැන් මේක සරල කරන්න පුළුවන් 12ට 3 යුවා 4යි හරියටම පූර්ණ සංඛ්‍යාවක් එනවා පැහැදිලිද හරි මේ බලන්න මේක මෙතනක් තියෙන මිශ්‍ර භාග දෙකක් තියෙනවා එහෙනම් මිශ්‍ර භාග දෙක අඩු කරන්න එහෙනම් මේ මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරන්න ඕනේ ඉනි කැලේ ගිහුවා හරයේ තියෙන 5 ලියුවා
පස්සරක් 6 30යි. 30ට දෙකක් එකතු කරොත් 32යි. අඩු කිරීම ඉරි කැලේ ගිව 5යි. පස්සරක් 3 15යි. 15න් එකක් ගියොත් 15යි 1යි 16. දැන් හරිය සමාන වෙලා 5යි 32කින් 16ක් ගියොත් අන්න හරියටම 16. දැන් හරියට වඩා ලවේ විශාලයි. එහෙනම් අයයාව විෂම භාගයක් විදිහට තියාගන්න. එහෙනම් පස්සරක් අය 5 ලිව්වා. පස්සරක් චක්‍ර 16ට 5 ලිව්වා. 3යි 1යි. පැහැදිලිද? තව එකක්. 7න් 5 එකතු කිරීම 2න් 1 අඩු කිරීම 1යි 3න් 1. ඕම් බලන්න. මෙතන විශේෂත්වයක් තියෙනවා භාග තුනක් තියෙනවා. මුල් භාග දෙක එකතු කරන්න අඩු කරන්න. හැබැයි මේ මුල් දෙකෙන් සාමාන්‍ය භාග දෙකක් අවසාන එක මිශ්‍ර භාගයක්. එහෙනම් මේ මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරගෙන ඉමු. 7න් 5 එහෙමම ලිව්වා. 2න් 1 එහෙමම ලිව්වා. අඩු කිරීම දැන් මේක විෂම භාගයක් කරන්නේ කොහොමද? ඉරි කැලේ කිව්වා 3යි 3 වරක් එක 3යි 3ට එකක් විතර 4යි. අන්න දැන් භාග තුනක් තියෙනවා. දැන් මට කියන්න 7යි 2යි 3යි 7 වරක් චක්‍රයේ යද්දී අහු වෙන්නත් ඕන මුණ ගැහෙන්නත් ඕන මේ සංඛ්‍යාව. දෙවරක් චක්‍රයේදී මුණ ගැහෙන්නත් ඕන. තුන් වරක් චක්‍රයේදී මුණ ගැහෙන්නත් ඕන. 7 වරක් චක්‍රයේදී දෙවරක් චක්‍රයේදී තුන් වරක් චක්‍රයේදී මුණ ගැහෙන සංඛ්‍යාව කුමක්ද? 7 වරක් චක්‍රේ පොඩ්ඩක් මතක් කරගෙන 7 14 21 28 35 42. දෙවරක් චක්‍රයේදී 42 අහු වෙනවා. තුන් වරක් චක්‍රයේදී 42 අහු වෙනවා. එහෙනම් 42 හදා ගන්න ඕන. පැහැදිලිද? එහෙනම් 42 හදා ගන්න පැහැදිලිද අපි ගත්ත ක්‍රමේ? 42 හදා ගන්න නම් 7 කීයෙන්ද වැඩි වෙන්න ඕන? 6න් වැඩි වුණොත් 42 හැදෙනවා. 2 කියන එක 21න් වැඩි වුණොත් 42 හැදෙනවා. 3 කියන එක කීයෙන් වැඩි වුණොත්ද? 3 කියන එක 42 හැදෙන්නේ. 14න් වැඩි වුණොත් 42 හැදෙනවා. 3 කියන එක 14න් 42 හැදෙනවා. එහෙනම් දැන් 7 වරක් අය 42යි 5 වරක් අය 30යි. එකතු කිරීම දෙවරක් 21 42යි 21යි. 42යි 4 වරක් 16යි 56යි. හරය සමාන වෙලා නේද? දැන් මේකෙදි හරය සමාන වුණේ නැහැ. දැන් හරය සමාන කරගත්තා. 42 ආවා. 30 එකතු කිරීම 21 අඩු කිරීම 56. දැන් 42 දැම්මා. දැන් මුල් දෙක එකතු කරනවා. 30යි 51යි එකතු කරොත් කීයද? 30යි 21යි 51යි. දැන් මුන්න සදිස් සංඛ්‍යාව. 50 දැන් අපි දන්නවා මේක කරන හැටි. ධන සංඛ්‍යාව මෙතන ධන 51 මට කියන්න උත්තරේ ඍණ 56. ධන 51 ඍණ 56. ඒක 51ක් දකුණට යනවා. බිංදුවේ සිට 56ක් වමට යනවා. විරුද්ධ දිශාවලට යනවා නම් විශාලකින් කුඩා එක අඩු කරනවා. 56න් 51ක් ගියොත් 5යි ඍණ 5යි 42 පැහැදිලිද? ඔන්න 40 ඍණ 42කින් 5 පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් මුල ඉඳන් අගට අපි මේ 6 වසර 7 වසරේදී විශේෂයෙන්ම කතා කරපු එක. දැන් ඔන්න ඉගෙන ගත්ත ඒවා භාවිතා කරලා මම ගණන් ටිකක් දෙනවා. මේක ලියා ගන්න ඕන හදන්න ඕන. පැහැදිලිද? හරි. එහෙනම් අපි මෙන්න මේ ගණන් ටික ලියා ගන්න. homework නවයෙන් 8 එකතු කිරීම 3න් 1 16න් 5 අඩු කිරීම 4න් 1 7 වෙනි එක 12න් 6 එකතු කිරීම 3න් 1 8 වෙනි එක 6න් 5 එකතු කිරීම 3න් 1 9 වෙනි එක 12න් 6 එකතු කිරීම 3න් 1 8 වෙනි එක 9න් 5 එකතු කිරීම 3න් 1 10 වෙනි එක 12න් 6 එකතු කිරීම 3න් 1 11 වෙනි එක 12න් 6 එකතු කිරීම 3න් 1 12න් 6
දෙකෙන් එක එකතු කිරීම 6න් 1. 9 වෙනි එක 7න් 5 එකතු කිරීම 7න් 2 අඩු කිරීම 8න් 5 එකතු කිරීම 8න් 2 අඩු කිරීම 2න් 1. 10 වෙනි එක 7න් 5 එකතු කිරීම 2න් 1. 11 වෙනි එක 8න් 3 අඩු කිරීම 3න් 1. 12 වෙනි එක 1යි 3න් 2 එකතු කිරීම 2යි 3න් 1. 13 වෙනි එක 6යි 5න් 2 අඩු කිරීම 2යි 3න් 1. 14 වෙනි එක 5යි 3න් 2 එකතු කිරීම 3න් 1 අඩු කිරීම 2න් 1. 15 වෙනි එක 6න් 5 එකතු කිරීම 3න් 1 අඩු කිරීම 1යි 2න් 1. ඔන්න ගණන් 15ක් තියෙනවා. මේ ගණන් 15ට අමතරව වෙන වෙන අභ්‍යාසවල තියෙනවා අනිවාර්යයෙන්ම හදන්න ඕන, හදලා පෙන්නන්න ඕන. ඒ වගේම අර කෙටි පේපර් එකේ O level කෙටි පේපර් එකේ අනිවාර්යයෙන්ම භාග එකතු කිරීම සහ අඩු කිරීම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. ඒව හදන්න ඕන. හදලා අඩුපාඩු හදාගන්න ඕන. පළවෙනි එක තියෙන්නේ 7න් 6 එකතු කිරීම 7න් 1, දෙවෙනි එක 8න් 7 අඩු කිරීම 8න් 1, තුන්වෙනි එක 6න් 3 එකතු කිරීම 6න් 2 එකතු කිරීම 6න් 1, හතරවෙනි එක 8න් 7 එකතු කිරීම 8න් 2 අඩු කිරීම 8න් 3, පස්වෙනි එක 9න් 8 එකතු කිරීම 3න් 1, හයවෙනි එක 16න් 5 අඩු කිරීම 4න් 1, හත්වෙනි එක 12න් 6 එකතු කිරීම 3න් 1. ගණන් 15ක් තියෙනවා. අනිවාර්යෙන් මේ ගණන් ටික හදන්න ඕනේ. හරි. හොඳයි. එහෙනම් අපිට භාග එකතු කිරීම සහ අඩු කිරීමට අවශ්‍ය මූලික කොටස් ටික අපි කතා කරා. හොඳයි. අපි නැවත වතාවක් මතක් කරගමු අද ඉගෙන ගත්තේ මොකක්ද කියලා. අපි අද ඉගෙන ගත්තා භාග කියන පාඩම ඉගෙන ගත්තා. නේද? භාග. එතකොට භාගයක් කියලා කිව්වා ලවයක් සහ හරයක් තියෙනවා නම් අපි කිව්වා ඒක භාගයක් කියලා. ලවයක් සහ හරයක් තියෙනවා නම් භාගයක්. ඊළඟදී අපි කතා කරා භාග වර්ග. හැම විටම ලවයාගේ එක වෙනවා නම් ආන් ඒ වගේ භාග වලට කිව්වා අපි ඒකක භාග කියලා කිව්වා. ඒකක භාග. ඊට පස්සේ හැම විටම හරයට වඩා ලවයාගේ කුඩයි නම් අපි ඒ වගේ භාග වලට කිව්වා නියම භාග හේවත් තත්ත්‍ය භාග කියලා. ඊළඟට අපි කතා කරා හරයයයි ලවයයයි සමාන නම් හෝ හරයට වඩා ලවයගේ විශාල නම් ඒ වගේ භාග වලට කිව්වා විෂම භාග කියලා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා විෂම භාගයක් කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න කියලා ඉගෙන ගත්තා. නේද? ඊළඟදී අපි කතා කරා මිශ්‍ර භාග. මිශ්‍ර භාග කියලා කිව්වේ පූර්ණ සංඛ්‍යාවකුයි භාග සංඛ්‍යාවකුයි තියෙනවා නම් ආන් ඒ වගේ වට කිව්වා අපි මිශ්‍ර භාග. ඊළඟට අපි කතා කරා තුල්‍ය භාග. තුල්‍ය භාග කියලා කිව්වේ අගේ සමාන ඒවා 4න් 3 එකම ගුණාකාරයකින් වැඩි වෙන්න ඕන. දෙවරක් චක්‍රයෙන් වැඩි කරොත් 8න් 6යි. දහවරක් චක්‍රයෙන් වැඩි කරොත් 40න් 30යි. එකම ගුණාකාරයකින් වැඩි කරලා හරි එකම ගුණාකාරයකින් බෙදලා හරි. දැන් 40න් 30 කියන එක 4න් 3යි. කියලා කියන්න පුළුවන්. බෙදලා හරි දහවරක් චක්‍රයෙන් බෙදලා හරි ගන්න පුළුවන්. ඕක කතා කරා. හරිද? ඊළඟට අපි කතා කරා භාග සංසන්දනය කිරීම. භාග සංසන්දනය කිරීම 4න් 3යි 4න් 1යි කියලා සැලකුවොත් එහෙම අපි කිව්වා 4න් 1ට වඩා 4න් 3 විශාලයි කියලා. ඊළඟට අපි කතා කරා ආරෝහණ ක්‍රමයට. භාග ආරෝහණ ක්‍රමයට සහ අවරෝහණ ක්‍රමයට පිළියෙල කරන්නේ කොහොමද කියලා. ආරෝහණ ක්‍රමයේ කිව්වේ කුඩා එකේ ඉඳලා විශාල එකට. අවරෝහණ කිව්වේ විශාල එකේ ඉඳන් කුඩා එකට. උදාහරණයක් විදිහට අපි උදාහරණ කීපයක් කතා කරා. 8න් 5යි 8න් 3යි 8න් 1යි 8න් 2යි කියන එක ගත්තොත් හරය සමාන හන්දා කුඩා මේක 8න් 1 8න් 2 8න් 3 8න් 5 කියලා උදාහරණ කතා කරා. ඊළඟට අපි කතා කරා භාග එකතු කිරීම සම්බන්ධයෙන්. භාග එකතු කිරීම යටතේ සම්බන්ධයෙන් අපි කතා කරා හරය සමාන නම් පොදු හරය විදිහට ඒක දාලා ලවයන් දෙක එකතු කරනවා. එතකොට 4න් 4යි කියන්නේ සම්පූර්ණ එකයි.
එතකොට හරය අසමාන නම් 8න් 5 අඩු කිරීම දෙකෙන් එක මේ වගේ හරය අසමාන නම් හරය සමාන කරගත්තා 8 කරගන්න නම් මෙයාව 4ෙන් වැඩි කරාම එතකොට 8න් 5යි 8න් 4යි 8න් 1යි. ඒ සම්බන්ධයෙන් අපි භාග එකතු කිරීම සහ අඩු කිරීම සාකච්ඡා කරා. හරි. හොඳයි මේක නැවත වතාවක් බලලා අධ්‍යයනය කරලා ගණන් හදන්න ඕනේ. අපි දැන් මේ දවස් කීපය පුරාවටම ගණිතයේ මූලික කොටස් ටික සාකච්ඡා කරේ. නැවත වතාවක් අර පහුගිය දවසේ කරපු පාඩම් ටික නැවත වතාවක් බලලා නැවත වතාවක් ඒක මතකයේ අලුත් කරගන්න ඕනේ. මේක එක වතාවක් බලලා නතර වෙන්න බෑ. නැවත වතාවක් මේ ගණන් හදලා ගණන් හදලා අපි ඉදිරි කොටස් වලට යනවා. මොකද ඒකක් ගන්න නම් මේ පියවර හොඳට මතකේ තියාගෙන තමයි අපි ඉදිරි කොටස් වලට යන්නේ. මේ අපි තව ගණිතයේ ඉන්නේ මූලික අවස්ථාව. අනිවාර්යයෙන්ම තට්ටු නිවාසයකට නගිනවා නම් පඩි පෙළක් නගිනවා නම් අඩියෙන් අඩිය තමයි නගින්න ඕනේ. අපිට අඩි 4ක් 5ක් එකපාර නගිද්දි වෙහෙසයි. එහෙනම් එක අඩිය තියාගෙන යද්දි අපිට ඕන තට්ටු 100ක් හරි නගින්න පුළුවන්. එහෙනම් අපි ගණිතයේ මේ මූලික අදියරේ පඩියෙන් පඩිය තමයි තියාගෙන යන්නේ. හරි. හොඳයි. එහෙනම් මේ භාවිතා කරපු දැනුම භාවිතා කරලා ගෙදරදී උත්සාහ කරන්න නැවත මීට වඩා ගණන් හොයාගෙන ගණන් හදන්න දැනුම දිනු කරගන්න. අපි ඊළඟ දවසේ අලුත් පාඩමකින් මුණ ගැහෙමු. අපි අදට නතර කරමු. අයබෝවන්.